අපි 19 වන වීඩියෝ එකේදී කතා කරා capable ගැන මතක ඇති. දැන් අපි අද කතා කරන්නේ capable වල විරුද්ධ අදහස. ඒ කියන්නේ opposite word එක. antonym එක. මොකද්ද? incapable. ඒක හැදුනේ capable කියන adjective එකේ ඉස්සරහට in කියලා. දැන් මෙතන මේ in කියන්නේ අර ඇතුලේ තුල කියන preposition එක නෙමෙයි. හරි? in කියන prefix එක. උපසර්ගය. මෙයා ආවට පස්සේ මේකේ අදහස විරුද්ධ අදහස හැදෙනවා. incapable. මොකක්ද අතට කියන්නේ incapable කියලා? නොහැකි, නොපුළුවන්, බැරි කියන එක. දැන් capable කියලා අපි මොකද්ද කිව්වේ? හැකි, පුළුවන් කියන එක. යමක් කරන්න සමත්, පොහොසත්, සමර්ථ කියන එක. ඊට පස්සේ මේකේ තියෙන්නේ ඒකේ විරුද්ධ අදහස. ඒ කියන්නේ නොහැකි, නොපුළුවන්, බැරි කියන එක. capable වගේම incapable එක සම්බන්ධ වෙන්නේ කවුද? of කියන preposition එක. of කියන තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට incapable of something. ඒ කියන්නේ යම් දෙයකට අපොහසත්. යම් දෙයක් කිරීමට අදක්ෂයි. incapable of doing something. යම් දෙයක් කිරීමට අපොහසත්. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? දැන් මෙතෙන්ට කෙලින්ම දාන්න පුළුවන් noun එකක් pronoun එකක් කෙලින්ම ලියන්න පුළුවන්. ඒ දෙයට අපොහසත් අසමත් කියලා. යම් දෙයක් කිරීමට අපොහසත් නම්, ඒ කියන්නේ යම් වැඩක් කිරීමට අපොහසත් කියලා කියන්න ඕන නම් එතකොට මොකද කරන්න ඕන? ඒ ක්‍රියාපදයේ අගට ing යොදලා තමයි කියන්න ඕන. දැන් අපි කිව්වොත් නර්තනයට අපොහසත් කියලා නැටීමට නටනවට කොහොමද කියන්නේ? dance. එතකොට කොහොමද කියවෙන්න ඕන? incapable of dancing වෙන්න ඕන. හරිනේ? දැන් පැහැදිලි. දැන් මේක උදාහරණ වාක්‍ය වලට දාලා තේරුම් ගමුකෝ. හොඳයි. දැන් මේ උදාහරණ වලට අවධානය දෙන්නකෝ. ඇය නර්තනයට අපොහසත්. දැන් මොකද මෙතන අදහස් කරන්නේ? ඇයට නටන්න බෑ කියන එක. ඇය නටන්න අදක්ෂයි, දුර්වලයි කියන එක. මේක ඊට කලින් මම පාඩම් කිහිපයකදී ඔබට ඉගැන්නුවා. දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් අදම මේකට සම්බන්ධ වෙන කෙනෙක්, එයාට පුළුවන් කලින් පාඩම් වලට ගිහිල්ලා, කලින් වීඩියෝස් වලට ගිහිල්ලා ඒ කොටස් ටිකත් මුල ඉඳලාම බලන්න. දැන් මෙතන ඇය නර්තනයට අපොහසත්. අපොහසත් කියනකොට දැන් අපි ගත්ත වචනේ incapable. ඔයිට කලින් මම ඉගෙනුවා good දක්ෂයි කියන අදහස. bad අදක්ෂයි කියන අදහස. ඒවල හොඳ නරක වගේම දක්ෂ අදක්ෂ තේරුමනුත් පාවිච්චි වෙනවා. මම ඉගෙනුවා. ඊළඟට clever දක්ෂයි කියන එක. ඊට පස්සේ දැන් මෙතන අපි ඒ අදහසින්ම ගන්නවා capable ගත්තා. මේ ගන්නවා ඒකේ විරුද්ධ අදහස. දැන් මීට කලින් වීඩියෝ එක, ඒ කියන්නේ 19 වෙනි එකේදී මම කතා කරේ capable ගැන. ඇය නර්තනයට අපොහසත්. අපි දැන් මේක හදමුකෝ වාක්‍යය. she අපොහසත් වචනය. මොකක්ද අපොහසත් වචනය? incapable. මේක මොන වචනයක්ද? මේක adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණ පදයක්. දැන් නාම විශේෂණ පදයක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද නාම විශේෂණ පදයක් කියන්නේ? නාම පදයක් විස්තර කරන පදයකට නේ. නාම පදයක් විස්තර කරන පදයකට. දැන් මෙතන අපි බලමුකෝ ඇය අදක්ෂයි කියනකොට ඒක ඇගේ මොකද්ද? ගුණාංගයක්, ස්වභාවයක්. දැන් කෙනෙක් අපි කියනවා දක්ෂ ළමයා. ඒතර ළමයා කවුද? දක්ෂයෙක් කෙනා. අදක්ෂ ළමයා. මොන ළමයාද? අදක්ෂ ළමයා. ඒ විදිහට මෙතන incapable කියන වචනයෙන් ඇයව මොනවා කරනවද? විස්තර කරනවා. ඇගේ ගුණාංගය, ඇගේ ස්වභාවය විස්තර වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට දැන් she incapable කියලා කියන්න බෑ. ඇයි? වාක්‍යයක subject එකෙන් පස්සේ හැම වෙලාවෙම එන්න ඕන කවුද? ක්‍රියාපදයක්. ඉංග්‍රීසි වල හැටි. මෙතන subject එකෙන් පස්සේ මෙතෙන්ට එන්න ඕන verb එකක්, ක්‍රියාපදයක්. දැන් මෙතන subject එකෙන් පස්සේ කවුද ඉන්නේ? adjective එකක්. එහෙම වාක්‍ය හදන්න බෑ. වැරදි. එහෙනම් මොකද්ද මෙතෙන්ට වෙන්න ඕන? මෙන්න මෙතෙන්ට වචනයක් ඉන්න ඕන. මොකද්ද? අදාළ be verb එක. එතෙන්ට ගැලපෙන be verb එක. දැන් එයා නර්තනයට අපොහසත් කියන්නේ මේ දැනට අපොහසත් වර්තමාන කාලේ. යාට සාමාන්‍යයෙන් බෑ කියන එක. ඒ කියන්නේ වර්තමානයි. වර්තමාන be verbs තුනක් තියෙනවා. am, is, are. ඔතනින් sheet එක කවුද ගන්නෙ? is. අපි දානවා ඒක. she is incapable. ඇය අදක්ෂයි. ඇය අපොහසත්. ඇයට බෑ කියන අදහස එනවා. එතකොට දැන් පුතාලට පැහැදිලි ඇති ඇයි මෙතෙන්ට be verb එක ආවේ කියලා. දැන් මෙහෙම නැතුව මෙහෙම වාක්‍ය හදන්න බෑ. දැන් මෙතෙන්ට වෙන ඕන adjective එකක් දාගන්න පුළුවන්. දැන් අපි කියනවා ඇය උසයි.
she is tall. එතකොට එයා උස ස්වභාවය නිසා අනිවාර්යයෙන්ම adjective එක unbe verb එක ඕනේ. ඇය ලස්සනයි. She is beautiful. ඇයි ලස්සනයි කියන්නේ ඒ ළමයාගේ ස්වභාවය. දැන් ඇය කියවනවා පොත් කියවනවා සාමාන්‍යයෙන් පොත්පත් කියවනවා කිව්වම she reads. එතකොට කොයි වෙලාවකද මෙතන she is ගන්න යන්නේ නැහැ. දැන් තේරෙනවනේ? එතකොට දැන් ඒ ළමයා සාමාන්‍යයෙන් කරන වැඩ ක්‍රියාව කෙලින්ම තියෙනවා නේද? දැන් උදාහරණයක් ගමුකෝ. අපි කියනවා ඇය කියවනවා පොත්පත් කියලා. අපි වාක්‍ය ගන්නවා she then is on there. කියවනකොට කොහොමද කියන්නේ? read she third person singular නිසා වාක්‍ය වර්තමාන කාලයයි මෙන්න මෙතන s එකක් එනවා. she reads කියලා. දැන් මම මේක කියන්න ගිහලා මේ අතුරු කොටස් ටිකක් සිහිපත් කරනවා. එතකොට ඇය දැන් කියව ඉන්නවා නම් මේ මොහොතේ කියව ඉන්නවා නම් අන්න present continuous නැත්නම් present progressive. එතකොට ගන්න පුළුවන් කොහොමද? she is reading කියලා. ing දාන්න. දැන් මේවත් එක මේක පරලෝ ගන්න එපා. දැන් මෙතන කියන්නේ she reads. ඇය සාමාන්‍යයෙන් කියවනවා. she reads books. මෙතන කියන්නේ she is reading. ඇය දැන් කියව ඉන්නවා. වර්තමාන කාලේ මේ මොහොතේ කර ඉන්නවා කියන එක. එතකොට මේක simple present, මේක present continuous. මෙතන තියෙන්නේ මේකත් simple present තමයි. මේකත් සරල වර්තමාන කාලේ තමයි. හැබැයි මෙතෙන්ට be verb එකක් අරගෙන තියෙනවා. ඒ අරගත්තේ මේ අරමුණෙන් නෙවෙයි. ඒ අරගෙන තියෙන්නේ මේ වාක්‍ය සාමාන්‍ය ක්‍රියාපදයක් නැහැ. මේකට උපකාරක ක්‍රියාපදයක් වශයෙන් තමයි be verb එක දාලා තියෙන්නේ. ඒතර එයාගෙන් පස්සේ මේ කවුද ඉන්නේ? adjective එක. දැන් කට්ටියට පැහැදිලි ඇති. මම අරක කියලා දෙන්න ගිහිල්ලා දැන් මේ අතුරු කොටසක් විදියට මේ කොටස ඔයගොල්ලන්ට කියලා දුන්නේ. දැන් පැහැදිලි. She's incapable. ඇය අදක්ෂයි. ඇය අපොහොසත්. ඇය අසමත්. මොකටද? නර්තනයට. දැන් සම්බන්ධ කරන්න ඕන. මොකද නිපාතය වෙන්නේ of. ඒක තමයි අපේ මේ වෙලාවේ සාකච්ඡාව. of. She's incapable of මොකටද? නර්තනයට. නටනවට කියනවා කොහොමද? dance. දැන් ඔයා කොහොම තිබුවත් වාක්‍ය වැරදි. ඇයි වැරදි? dance කියලා කියන්නේ verb එකක්. ක්‍රියාපදයක්. of ගෙන් පස්සේ කිසි විටකත් verb එකක් තියන්න බෑ. of කියන්නේ කවුද? දැන් අපි හොතර කලින් මේවා ඔක්කොම ඉගෙන ගත්තා. preposition එක. නිපාතය. නිපාතකින් පස්සේ ඉන්න පුළුවන් noun pronoun විතරයි. නිපාතකින් පස්සේ ඉන්න පුළුවන් කවුද? noun එක, pronoun එක විතරයි. නාම පදයක්, සර්වනාම පදයක් විතරයි. ක්‍රියාපදයක් තියන්න බෑ. එහෙනම් මේක වැරදි. ක්‍රියාපදයක් තියන්න බෑ. She's incapable of dance එහෙම කියන්න බෑ. මේක මොනවද කරන්න ඕන? දැන් අපිට මේක නොකිය ඉන්න බෑනේ කියන්න ඕනනේ. අපිට පුළුවන් කරන්න මොකද්ද? verb එක noun එකක් කරා නම් හරි. නේ? ක්‍රියාපදයක් නාමපදයක් බවට පත් කර ගන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. කොහොමද ක්‍රියාපදයක් නාමපදයක් කරන්නේ? හරිම සරලයි. ක්‍රියාපදයක් නාමපදයක් කරන්න නම් ක්‍රියාපදයකට ing දාන්න තියෙනවා. දැන් එතකොට මෙතන තියෙනවා කවුද? dance. then she's incapable of dance වැරදි. අපි ඒක නාමපදයක් කරගන්න. මේක ක්‍රියාපදයක්නේ. ක්‍රියාපදයක් නාමපදයක් කරන්නේ කොහොමද? ක්‍රියාපදයකට ing දාන්න. දැන් ing දාන්නේ කොහොමද? මෙහෙම තියෙදි මෙතෙන්ට ing දාන්න බෑ. ඒකට නීතියක් තියෙනවා. මොකක්ද? අග ඊ අකුරක් තියෙනවා. ක්‍රියාපදයේ අග ඊ අකුරක් තියෙනවා නම් ing දාන්න ගියාම මේ ඊ අකුර අයින් කරලා තමයි ing දාන්න ඕනේ. දැන් වාක්‍ය හදනවා. She's incapable of dancing. ඇය නර්තනයට අදක්ෂයි. නර්තනයට අපොහොසත්. මේක තව ක්‍රම ගොඩකින් කියන්න පුළුවන් කලින් ඒවාත් එක්ක. කොහොමද? She is not මෙතනින් නෙගටිව් කරනවා. She is not capable of dancing. පුළුවන් නේ. දැන් අපි කලින් ඉගෙන ගත්ත capable පාඩම. She is not capable of dancing. එහෙම කියන්න පුළුවන්. ඊළඟට තව මේක කියන්න පුළුවන් තා කොහොමද ක්‍රම? She is not good at dancing. good එක කියන්නේ at මතකයි. තව අපිට පුළුවන් bad වලින් කියන්න. She is bad at dancing. තව පුළුවන් clever. She is not clever. clever එක preposition එක at. She is not clever at dancing. දැන් මේ පාඩම් ටික ඔක්කොම පිළිවෙලට ඔයගොල්ලෝ බලන්න නැති කලින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේක තමයි ඉස්සර වෙලාම බලන එක. පර්ණයවල ටික හොඳට අධ්‍යයනය කරන්න. දැන් පැහැදිලි මේ. She's incapable of dancing. දැන් ඔයගොල්ලෝ මේ විදිහට තව වාක්‍ය 100 ගානක් හදන්න පුළුවන්. අනිවාර්යෙන් හදන්නත් ඕන. කොහොමද දැන් අපි හදනවා? ඇය ගායනයට අදක්ෂයි. සින්දු කියන්න බෑ. She is incapable of singing.
ඇය වැඩ කරන්න අපහසුයි. වැඩ කරගන්න බෑ මේකට. කොහොමද කියන්නේ? She is incapable of working. ඔහු උගන්වන්න අදක්ෂයි. He is incapable of teaching. ඕන තරම් කියන්න පුළුවන්. මේක බලන්න. ඇය නර්තනයේ සම්පූර්ණයෙන්ම අපහසුයි. දැන් කරලා තියෙන්නේ මේකේ අදහස තව පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මෙතෙන්ට adverb එකක් දාලා සම්පූර්ණයෙන්ම කියන වචනේ දාලා අදහස පොඩ්ඩක් වැඩි කරපු එක විතරමයි කරලා තියෙන්නේ. මම කියන්නේ මේකත් එක්ක එක එක පාවිච්චි වෙන විදි තමයි ඔබට මේ කියලා දෙන්නේ. එතකොට මෙහෙමත් කියන්න පුළුවන් මේක. ඇය නර්තනයේ සම්පූර්ණයෙන්ම අපහසුයි. දැන් කොහොමද ඒක හදන්නේ? හරිම සරලයි. මේ වාක්‍යයමයි මෙන්න මේ සම්පූර්ණයෙන්ම කියන adverb එක මෙන්න මේ adjective එකේ ඉස්සරහට මෙන්න මෙතෙන්ට දාන්න තමයි තියෙන්නේ. Totally. අපි අද බලමු වාක්‍යය. She is total කියන සම්පූර්ණ කියන adjective එක. කොහොමද මේක adverb එකක් කරගන්නේ? අගට ly දාන්න. දැන් l තියෙන නිසා නිකම්ම y දාන්නේ නැහැ. She is totally incapable of dance. දැන් අපිට පැහැදිලි ඇති. අපි තව උදාහරණ වලින් මේකේ තව අවස්ථා තේරුම් ගමුකෝ. හරි. දැන් බලන්නකෝ මේක දිහා. ඔහු බොරු කියන අදක්ෂයි. අනේ හොඳයි නේද? බොරු කියන කට්ටිය දක්ෂ වෙච්ච එකනේ මේ ඔක්කොම ප්‍රශ්න. මේ බොරු කියන අදක්ෂ මිනිස්සෙක්. අපි ඉන්න සමහර කට්ටිය ඉන්න බොරුවක් කියා ගන්න බෑ කියනකොට ඒක එයාගේ මුණ දිහා බැලුවම අහු වෙනවා. එයි මේකනේ. ඔහු බොරු කියන අදක්ෂයි. කොහොමද කියන්නේ? He is incapable. He's incapable. He's incapable. ඔහු අදක්ෂයි. සම්බන්ධ කරන්න අපි ගන්නවා මොකෙන්ද? Of. Is incapable of බොරු කීමට. දැන් බොරු කීමට වචන තමයි මොකද්ද? lie. lie කියන්නේ මොකද්ද? බොරු කියනවා කියන verb එක. බොරු කියනවා කියන verb එක. මම දැන් කලින් කියලා දුන්න ඕගොල්ලොන්ට of ගෙන් පස්සේ කෙලින්ම lie තියන්න බෑ. lie නෙවෙයි කිසිම verb එකක මුල් අවස්ථාව තියන්න බෑ. එතකොට මොකද්ද අපි කරන්න ඕන? ඒ ක්‍රියාවට ing දාලා ඒක නාමපදයක් බවට පත් කර ගන්නවා. දැන් තියෙන ගැටලුව කොහොමද මේකට ing දාන්නේ කියලා. lie. දැන් මේකට කොහොමද ing දාන්නේ කියලා. දැන් අපේ ළමයෙක් මේ e එක අයින් කරලා ing දැම්මොත් වැරදි. එහෙම කරන්න බෑ. අන්න ඒකට තමයි ඔය ing දාන නීති ගොඩාක් තියෙනවා. මම දැන් එකක් මේ වීඩියෝ එකෙන් කිව්ව මොනවද? අද e තිබුණොත් e එක අයින් කරලා ing දාන්නේ කියලා. හරිද? දැන් එන අග e එකක් තියෙනවනේ. මේක අයින් කරලා ing දාන්න බෑ. ඇයි? මෙතන කොහොමද i එකක් තියෙනවනේ. අන්න එහෙම වෙලාවකදී මොකද කරන්නේ? ඔන්න මතක තියාගන්න හොඳට. අගට ie තියෙන වෙලාවක. හොඳට මතක තියාගන්න මොකද්ද? දැන් e තිබුණොත් මොනවද කරන්නේ? e අයින් කරා ing දානවා. අගට ie තියෙන වෙලාවක. ie තියෙන වෙලාවක මොකද කරන්නේ? ie සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ie සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඊට පස්සේ ඒ වෙනුවට y යොදනවා. ඒ වෙනුවට y යොදනවා. ඊළඟට ing දානවා. lie. Is incapable of lying. බොරු කියන අදක්ෂයි. අර බොරු කියන්න බෑ. මේකට පුළුවන් අර දැන් මම කලින් කියලා දීපු විදිහට වෙන වලින් කියන්නත් පුළුවන්. මම හිතන්නේ ඔහු බොරු කියන අදක්ෂයි. දැන් මේකටම පොඩි කැලලා අපි කතා කරද්දී එහෙම ඒවා කියනවනේ. මම හිතන්නේ බොරු කියන්න බෑ යාට. අර එහෙම කියන. දැන් ඔයාලට මේ මම හිතන්නේ කියන වාක්‍ය කොටස දාන්න දෙන්නේ. දැන් මම මේ මගේ පාඩම වෙන්නේ incapable of එක of කියන preposition එකේ භාවිතය. ඒක කියන්න ගියාම මම ඒ විදිහට දැන් ස්වදේශිකයෝ කතා කරද්දී කොහොමද එහෙම ගොඩක් යෙදුම් එන්නේ කියන ඒවා මම මේ කියලා දෙන්නේ. ඒ නිසා ඒවා හරියට ඒ විදිහට පාවිච්චි කරන්න. මම හිතන්නේ ඔබ කියන අදක්ෂයි. දැන් මම හිතන්නේ මේකෙදි think කියන වචනේ පාවිච්චි වෙනවා. think කියන්නේ මොකද්ද? verb එකක්. මොකක්ද තේරුම? හිතනවා කියන එක. මේක ක්‍රියාපදය. දැන් වාක්‍ය හදමු. මම හිතන්නේ I දැන් මෙතන he එක is ගත්තේ ඇයි? ගත්තේ incapable කියන්නේ adjective එකක් නිසා. මම කිව්වනේ මේකෙදි. මෙතෙන්ට දැන් I එක be verb එකක් ඕනද? I am ඕනද? නෑ. කෙලින්ම ලියනවා I think. ඇයි එහෙම කරන්න හේතුව? වාක්‍යයක subject එකෙන් පස්සේ උක්තයෙන් පස්සේ ඉන්නවන කවුද? verb එකක්. ක්‍රියාවක්. ඒක නීතියක්. දැන් මෙතන verb එකක් කෙලින්ම ඉන්නවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන
වාක්‍යයේ උත්තේන් පස්සේ මේ ගත්තේ කවුද? helping verb එකක්. උපකාරක ක්‍රියාපදයක් ගත්තා. උපකාරක ක්‍රියාපදයක් ගත්තා. මෙයාට උපකාරයක් ඕන නිසා. ඇයි ගත්තේ? මෙතන subject එකකින් පස්සේ adjective එකක් තියන්න බෑ. හැබැයි අපිට කියා ගන්න ඕන adjective එක තමයි. ඒ නිසා මොකද කරේ? උදව්වට මෙයා ගත්තා. මෙතන උදව්වට am එකක් ඕනේ නැහැ. ඇයි ඕනේ නැත්තේ? කෙලිම verb එකක් තියෙනවා. verb එකක් තියෙනවා නම් උපකාරක verb එකක් ඕනේ නැහැනේ. ක්‍රියාපදයක් තියෙනවා නම් උපකාරක ක්‍රියාපදයක් ඕන නැහැ. ඒකයි. දැන් ඔයාලට වෙන වෙන ක්‍රියාපද වලට දාන්න පුළුවන්. අපි කියන්නේ I teach මම උගන්වනවා. මම සාමාන්‍යයෙන් උගන්වනවා. I work මම වැඩ කරනවා. එතකොට මෙතනට am අවශ්‍ය වෙන්නේ නැහැ. අර මේක කර ඉන්නවා කියන ගියාම තමයි am දාලා කියන්නේ. I think මම හිතනවා සාමාන්‍යයෙන් මම හිතනවා ඔහු බොරු කියන මේ වාක්‍යය. දැන් මෙතන ගැලපෙන මේ යොදන්න තියෙන්නේ. I think he is incapable of lying. I think he is incapable of lying. මම හිතන්නේ ඔහු බොරු කියන අදක්ෂයි. එයාට බොරු කියන්න බෑ අහු වෙනවා. දැන් මේකේ තව භාවිතයක් තියෙනවා. මේකේ දැන් ඒකේ විවිධ භාවිතයන් මම මේ උගන්වන්නේ. අපි දැන් එකක් බලමු. හරි. මේ incapable එක තව යෙදෙන එකක් තමයි seem incapable කියන එක. seem කියන්නේ verb එකක්, ක්‍රියාපදයක්. seem කියන්නේ යමක් මේ අපිට මේ වගේ පේනවා කියලා. ඒක මොන හරි දෙයක් ප්‍රතිපල වලින් කෙනෙක්ගේ හෝ දෙයක ප්‍රතිපල වලින් අපිට දැන් තේරෙන්නේ එහෙමයි. අපිට පේන්නේ මේක මෙන්න මෙහෙමයි කියන අදහස් තමයි දෙන්නේ. යමක් මෙහෙම වගේ පේන්නේ කියන එක. seem incapable. එතකොට කියන්නේ අදක්ෂයි වගේ පේනවා. අපෝසත් වගේ පේනවා. එයාලගේ ක්‍රියා, එයාලගේ චර්යා, එයාලගේ හැසිරීම, එයාලගේ වැඩ වලින් පේන්නේ බෑ වගේ. අන්න එහෙම. ඔයා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න අපෝසත් වගේ පේන්නේ. ඒ කියන්නේ දැන් මොහොත ප්‍රශ්නයක් ගැන කටයුතු කරගෙන යද්දී මට පේනවා එයා මේකට අදක්ෂයි වගේ. මෙයාට මේක තේරෙන්නේ නැහැ. මට පේන විදිහ. මං කියනවා ඔයාට මේක තේරෙන්නේ නැහැ වගේ තමයි පේන්නේ මට. කාටද මට පේන ඔයා මේක තේරුම් ගැනීමට අපොසත් බව. එතකොට මේ සීම් කියන එක යෙදෙන්නේ හැමතිස්සෙම අතර ඔලුවට දා ගන්න මොන හරි දෙයක කෙනෙක්ගේ හෝ දෙයක ඒ ප්‍රතිපල වලින් අපිට පේන අපිට අවබෝධ වෙන අදහස තමයි කියවෙන්නේ. හරි. බලන්න ඔයා මේ ප්‍රශ්න තේරුම් ගන්න අපොසත් වගේ පේන්නේ. ඔයා තමයි අපිට එහෙම පේන්නේ. you අන්න දැන් අපිට යොදන්න දෙන්නේ සීම් කියන වචනේ. දැන් මම කලින් කියලා දුන්නා. මෙතන ආ සීම්ද නිකම්ම සීම්ද? ඔව් සීම් කියන්නේ verb එක. එහෙනම් ආවොන නෑ you seem. දැන් නිකන් කිව්වනම් ඔයා අපොසත් කියලා you are incapable වෙන්න ඕන. දැන් මෙතන verb එකක් තියෙන නිසා අන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැන් හොඳට තේරෙනවා ඇති. You seem incapable. You seem incapable of වෙනසක් වෙන්නේ මෙම ප්‍රශ්නය තේරුම් ගැනීමට. දැන් සරලයි. තේරුම් ගැනීමට. දැන් මොකටද අපොහසත් තේරුම් ගන්නයි අපොහසත්. තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට කොහොමද කියන්නේ? understand. තේරුම් ගන්නවා. දැන් මොකද්ද වෙන්න ඕන? understand කියන්නේ verb එකක්. තේරුම් ගන්නවා කියන්නේ ක්‍රියාව. එහෙනම් අපි දැන් මොකද්ද නීතිය? preposition එකෙන් පස්සේ එන verb එකට ing එන්න ඕනේ. එහෙනම් මේක අපි noun එකක් බවට පත් කරගන්න. understanding. මොකක්ද තේරුම් ගන්න අපොසත් වෙන්නේ මේ ප්‍රශ්නය මෙම this ප්‍රශ්නය problem ලස්සන වාක්‍යයක් හදනවා. You seem incapable of understanding this problem. දැන් මෙතන අපිට මෙහෙම කියන්න පුළුවන් නේ. එතකොට තව අදහසක්. You are incapable. එතකොට තේරුම you are incapable. ඔයා මේක තේරුම් ගන්න අපොසත්. You seem incapable. මොකද්ද? ඔයා මේක තේරුම් ගන්න බෑ වගේ ඔයාට. මට පේන්නේ එහෙමයි. ඔයාගේ චර්යාවෙන් ඔයාගේ වැඩවලින් පේන්නේ මේක තේරුම් ගන්න බෑ වගේ. අන්න දැන් හොඳට මේකේ භාවිතය තේරෙනවා ඇති. ඌ තීරණ ගැනීමට අපොසත් වගේ වෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් තීරණ ගන්න බෑ. එයාගේ චර්යාවෙන් තේරෙනවා මෙයාට මේක බෑ කියලා. අපි කියනවා. ඔහු තීරණ ගන්න අපොසත් වගේ වෙන්නේ. අපි කොහොමද හදන්නේ? he දැන් අර වචනේ කෙලින්ම ගන්න තියෙන්නේ seem ඔන්න වැඩක් වෙනවා දැන්. මොකද්ද? මෙතන subject එක කවුද? he ආවට පස්සේ
වාක්‍යයේ සිම්පල් ප්‍රසන්ට් වාක්‍යයක he ගෙන් පස්සේ verb එකක් එනකොට මේ verb එකට කවුද එන්න ඕන? අදාළ පරිදි s es ies එකතු කරන්න ඕන. ඒ මොකෝ මෙයා third person singular කියලා පෙන්නන. ප්‍රථම පුරුෂ ඒක වචන බව පෙන්නන. කවුද එතකොට මේ වචන ටික? he, she, it. ඔහු, ඇය, ඌ. එතකොට කෙනෙක්ගේ නමක් එන්න පුළුවන්. ඒ ඕනම එකක් එක්ක මෙතෙන්ට s හරි es ies ගැලපෙන වචනේ යොදන්න ඕන. දැන් he seems ඔහු අපිට එහෙම තමයි පේන්නේ. අපිට දැන් වෙනව කියන්න පුළුවන්. He eats ඔහු කනවා. He reads ඔහු කියවනවා. He plays ඔහු සෙල්ලම් කරනවා. ඔහොම කියන්න පුළුවන්. හරි. හදෝ වාක්‍ය. He seems incapable of තීරණ ගැනීමට. දැන් කොහොමද තීරණ ගන්නවට කියන්නේ? තීරණයක් ගන්නවා. දැන් ගන්නවා කියවම අපේ ඔළුවට එනවා චේක් වගේ වචනයක්. එහෙම නෙවෙයි යතෙන්නේ. මොකක්ද ගන්න ඕන? make. දැන් මේක කියවම අපේ ඔළුවට එනවනේ හදනවා කියන එක. නෑ. make decisions කියන්නේ තීරණ ගන්නවා කියන එක. එතකොට දැන් make කියලා දාන්න බෑ. ඇයි? ඒක verb එකක්. එහෙනම් මොකද කරන්න ඕන? ඒකට ing දාන්න ඕන. ඇයි of ගෙන් පස්සේ ඒ නීතිය අපි ඔළුවේ තියා ගන්න ඕනේ. එතකොට අගට e. එහෙනම් e අයින් කරා. මොනවද කරන්නේ? ing දැන් making මොනවාද? තීරණ ගැනීමට. තීරණ ගන්න තමයි එයා අදක්ෂ. තීරණය කියන්නේ මොකද්ද? decision. තීරණ කොහොමද ගන්නේ? He seems incapable of making decisions. ඔහු තීරණ ගන්න නම් දුර්වලයි වගේ තමයි පේන්නේ. නේද? දැන් මේකෙදි මම incapable එක of පාවිච්චි කරන්න ගිහිල්ලා ගොඩාක් ව්‍යාකරණ රීතියෙන් ගොඩාක් කියලා දුන්නා. සමහර වෙලාවට එක වතාවක් බැලුවා මේක තේරෙන්නේ නැත්නම් තව දෙතුන් පාරක් බලලා හොඳට මොලේට දාගන්න. වැදගත්ම දේ මේකෙන් ඔබ ඔබේ වාක්‍ය හදන්න ඕන. ඔබේ වාක්‍ය හදන්න නිර්මාණශීලී ඒවා. ඒවා කියන්න. ඒ වගේම වාක්‍ය කිහිපයක් යට කමෙන්ට්ස් වල දාන්න. ඒවල අඩුපාඩු දුන්නොත් මට ඔබට ඒක කියලා දෙන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.